දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. අද 2020 ඔක්තෝබර් 23 සිකුරාදා සිරස්තල තවත් කොවිඩ් ආසාදිතයන් 609 දෙනෙකු හඳුනා ගැනේ. බේරුවල සහ ගාල්ලදීවර වරාය දෙකත් වැසේ. හෝමාගම සහ රත්නපුරත් මාළු වෙළඳුන් දෙදෙනෙක්ට කොවිඩ්. දිනක් තුල ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන ඊයේ වාර්තා වේ. යුරෝපයේ වසංගත ව්‍යාප්තියත් ඉහළට. ප්‍රංශයේ ප්‍රදේශ රසකට ඇඳිරි නීතිය. 20ට පක්ෂ වූ විපක්ෂී මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් විනය පරීක්ෂණ. පැහැදිලිව තීන්දුවක් ගත්තම අපි විනය කටයුතු කරනවා. පක්ෂ වූ හේතුව ඩයනා කියයි. අපිට ඕන බලයක් තියෙන ජනාධිපති කෙනෙක් රටක. පාස්කු බෝම්බකරු සහරාන්ගේ බිරිඳ දෙවන දිනයටත් ජනපති කොමිසමට. මාධ්‍ය නොමැතිව සාක්ෂි දෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයබෝන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අද දිනය තුල මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 496 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සිදු කළ PCR පරීක්ෂණ වලින්. ඒ අතර අලුතින් ආසාදිතයන් හඳුනා ගැනීම නිසා බේරුවල ධීවරවරාය හා ගාල්ල ධීවරවරාය తాවකාලිකව වසා දමා තිබෙනවා. ඉකුත් සතිය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණ වෙත පැමිණි ජායල, කඳාන, බටගොඩ, වැලිගම්පිටිය යන ප්‍රදේශවල ජංගම වෙළඳුන් සහ පාරිභෝගිකයන් 250 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ ජායල නගර සභා ක්‍රීඩාංගණයේදී අද සිදු කෙරුණා. ආසාදිතයන් වාර්තා වීමත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළ මුළුමනින්ම වසා දැමුණු අතර මේ අද එහි තත්වයයි. ඊයේ දිනේට නැත්නම් අද දිනේදී දින 8කට අද දිනේ සිට බැලුවොත් ප්‍රථම කාල පරිච්ඡේදය තුල මෙම පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයට යම්කිසි පුද්ගලයෙක් පැමිණිලා තිබෙනවා නම් මේ දක්වා රෝහලක් නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයකට අරන් ගිහිලා නැත්නම් එහෙමත් නැත්නම් ඔබව නිවසක නිරෝධායනට ලක් කරලා නැත්නම් එහෙමනම් වහාම හැකි ඉක්මනින් ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඔබ මේ ආකාරයට ගිය බව දැනුම් දෙන්න. එතකොට ඔහු ඔබ හැකි ඉක්මනින් PCR පරීක්ෂණයකට යොමු කරයි. මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අතර බේරුවල දීවරවරායෙන් අහඹු ලෙස තෝරාගත් දීවරයන් 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ සිදු කර තිබූ අතර ඒ අතරින් 20 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මොවුන් සියලු දෙනාම බේරුවල දීවරවරායේ දිගුකාලීන වෙළඳුන් වන අතර බේරුවල, මග්ගොන, මුංහේන, නල්ලහේන, මොරගල්ල සහ මර්දාන යන ප්‍රදේශවල පදිංචිකරුවන්. පෙරේදා දින අපි අලුත්ගම බස් නැවතුම් පොලේ සාම්පල් 74ක් කරනවා. එහිදී අලුත්ගම ප්‍රධාන මාළු ව්‍යාපාරිකයෙක් ඊයේ රාත්‍රී පොසිටිව් වෙනවා. ඒ සමගම තමයි අපිට ජයවර්ධනපුර ලැබ් එකෙන් අපිට කියන්නේ විශාල ප්‍රමාණයක් මේ බේරුවල වරායේ ඊයේ දින අපි උදේ කරපු සාම්පල් 100 පොසිටිව් වෙලා තියෙනවා කියලා. 120ක් කෙලින්ම පොසිටිව් වෙලා තියෙන නිසා මේ ප්‍රදේශයේ දැඩි අවදානම් තත්ත්වයක් තියෙනවා කියන එක අපිට තහවුරු වුණා. මේ ප්‍රදේශයේ ටිකක් වැඩිපුර රෝගීන් වාර්තා වෙනවා කියලා තමයි දැන් අපිට බලාපොරොත්තු වෙන්නේ. මෙම තත්ත්වයත් සමග බේරුවල දීවරවරාය අද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණු අතර දීවරයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 700 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගත්තා. ඔර්ලෝසු කඩුව අසල මාළුවෙළඳාම් කරන වෙළඳාම් හතුන් හත කරන අවසාන නිවේදනයයි. ඔබගේ මාළු තොගයක් නැගෙන හැකික්මනින් ඔබ රෝග්‍ය පාර ඒ අතර ආශ්‍රිතයන් සුලභව ගැවසුණු බේරුවල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල සහ අලුත්ගම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයත් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳ සැලද වසා දැමීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තේ එහි හිමිකරුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන්. හිමිකරු ස්වේච්ඡාවෙන්ම PCR පරීක්ෂණ සඳහා යොමුව තිබූ අතර වෙළඳ සැලේ සේවකයන් 10 දෙනෙකුද ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
රත්නපුර පොදු වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳ සැලත් වසා දැමීමට සිදුවනේ එහි හිමිකරුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන්. එහි හිමිකරු ඉකුත් සතියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැල වෙත පැමිණ තිබූ අතර මේ හේතුවෙන් රත්නපුර මුවගම ප්‍රදේශයේ නිවාස 100ක පමණ පුද්ගලයන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. පෑලියගොඩ මාළු වෙළඳ පොලේ සේවය කරන ඇඹිලිපිටිය පදලංගල සූරියගම පදිංචි අයෙකු කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වුණා. මොහු ඉකුත් 16 වනදා සිය නිවස වෙත පැමිණීමෙන් පසුව ඇඹිලිපිටිය නගරයේ ස්ථාන කිහිපයකටත් පදලංගල සතිපොළ ඇතුළු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටත් ගොස් තිබෙනවා. ඔහු ආසාදිතයෙකු බව හඳුනාගෙනුනේ ඉකුත් 20 වනදා යලිත් පෑලියගොඩ මාළු වෙළඳ පොළට පැමිණි අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයකදී ඒ අනුව ඔහුගේ පවුලේ 9 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 20 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඇහැලියගොඩ බුළුගහපිටිය පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයාටද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. ඔහු පෑලියගොඩ වෙළඳ පොළෙන් මාළු රැගෙන වෙත් සිය පියාට අයත් ඇහැලියගොඩ නගරයේ වෙළඳ සැලට ලබා දීම සිදු කර තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් නිවාස 15ක සහ වෙළඳ සැල් 10ක පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරුණා. පෑලියගොඩ වෙළඳ පොළ වෙත පැමිණි මාතර වැලිගම මහවිදිය ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුද කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් වැලිගම ප්‍රදේශයේ මාළු වෙළඳාමට සම්බන්ධ පුද්ගලයන් 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර සිටිනවා. ගාල්ල දීවරවරාය ආශ්‍රිතව PCR පරීක්ෂණ 166ක් ඊයේ සිදු කෙරෙනු අතර ඉන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ සමග ගාල්ල දීවරවරාය වෙත පැමිණි අයගේ තොරතුරු ලබා ගැනීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. COVID-19 ආසාදිතයෙකු තැපැල් පාර්සලයක් ලබා දීම සඳහා පැමිණ ඇතැයි හඳුනා ගැනීමත් සමග ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ තාවකාලිකව වසා දැමීමට අද පියවර ගැනුණා. කොළඹ වරායේ නැවතටාගංගනයේ සේවය කළ අහුන්ගල්ල කටුවිල පදිංචි අයෙකු පසුගියදා ආසාදිතයෙකු බව තහවුරු වූ අතර ඔහු සහභාගී වූ ප්‍රදේශීය අවමංගල උත්සවයක් පැවති නිවසේ සමාජිකයන් 30 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබුණා. එම අවමංගල අවස්ථාවට සහභාගී වූ සෙසු අයගේ PCR පරීක්ෂණ පෙරදා සිදු කෙරෙනු අතර එහිදී තවත් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් අහුන්ගල්ල කටුවිල සහ ගල්විහිර යන ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේට හේතු වෙලා තිබ්බේ අවසරයකින් තොරව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා නොකිරීම නිසා මළගෙදරකට සහභාගී වූ පිරිසක් නිසායයි අපි දැනට අවධානය යොමු කරනවා. නමුත් මේ හේතුව නිසා අහුන්ගල්ල ප්‍රදේශයේ දැඩි සංචරණ සීමා දැනට පනවලා තිබෙනවා. ඉතින් අපි ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී කිසිම හේතුවක් නිසා මේ ප්‍රදේශයෙන් බැහැරට හෝ ඇතුල් වීම සීමා කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. අපිට පූර්වානායක කියන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන. දැන් අපි පෙරේද වෙනකොට අපි හිතුවේ නෑනේ කොළඹ වෙල්ලම්පිටියේ බ්ලූ මැන්ඩල් වහන්න වෙයි කියලා. නමුත් දැන් ඊයේ අපිට එහෙම කරන්න සිද්ධ වුණානේ. හෙට මේක මහරගමට කොට්ටාවට දෙහිවලට යයිද නැද්ද කියන එක අද අපිට කියන්න බෑ. තාම මේකේ හරි අවදානම අපිට දැනිලා නැහැ. කියන්නේ සමාජය තුල රෝගීන් වාර්තා වෙනවද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙනම් උත්තරේ තමයි ඔව්. සමාජ ව්‍යාප්තියක් ඇත්තටම සිද්ධ වෙච්ච මොහොතක වටපිටාව සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙනවා. මරණ ගාන වැඩි වෙනවා. රෝහල් පද්ධතියේ ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැති වෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය විඩාවටපත් වෙනවා. ඒ අයගේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ඊටාම භයානක තැනකට තමයි රට ගමන් කරන්නේ යම්කිසි මොහොතක සමාජ ව්‍යාප්තියකට ඇත්තටම අපි ප්‍රවේශ වුණොත්. මෙරටින් වාර්තා වූ 14 වන කොවිඩ් ආසාදිත මරණය ඊයේ වාර්තා වූ අතර මේ ගොස් තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ඇය වකුගඩු රෝගී තත්ත්වය සහ හෘද රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිට තිබෙනවා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළොන්නාව පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා. මේ අතර කොස්ගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි 26 හැවිරිදි කොවිඩ් ආසාදිත තරුණයෙකු අද අලුයම රෝහලින් පලා ගොස් තිබුණා. ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයෙකු වන අතර වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අද උදේ 1:25 විතර තමයි රෝගියා අපිට ඇතුළත් කරලා ඉන්නේ. කොළඹ මහ රෝහලෙන් අපිට ට්‍රාන්ස්ෆර් කරපු රෝගියා. උදේ 6ට අපි සාමාන්‍ය විදිහට රෝගීන් ගැන පරීක්ෂා කරලා බලනකොට තමයි ආ රෝහලේ නැති බව දැනගත්තේ. එම ආසාදිතයා පලා යන ආකාරය කොස්ගම ශාලාව හන්දිය ඇසළ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කෙසේ වෙතත් ඔහු බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියේදී සොයාගෙන තිබෙනවා. කොරෝනා පොසිටිව් වෙලා ඉන්න පේෂන්ට් කෙනෙක්ව අල්ලලා වටේ ඒ ගෙවල් වල කට්ටිය දැනුම් දීලා ඊට පස්සේ පොලිසියත් එක්ක එකතු වෙලා අපි එයාව අල්ලලා ආයි අනිත් අතට යවුවේ. පැය කීයක් විතර ඉඳලා තියෙනවද මෙතන? පැය 6-7ක් ඉඳලා තියෙනවා. අද මෙරටින් නව COVID-19 ආසාදිතයන් 609 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අතරින් 496 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සිදු කළ PCR පරීක්ෂණ වලින් හඳුනා ගැනුණා. තවත් ආසාදිතයන් 20 දෙනෙකු බේරුවල දීවර වරායනොත් 5 දෙනෙකු ගාල්ල දීවර වරායනොත් හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් 48 දෙනෙකුට සහ මුල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 40 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි අද හඳුනා ගැනුණා. කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයට අයත් වැල්ලම්පිටිය, බ්ලූ මැන්ඩල්, මට්ටක්කුලිය, මෝදර, ග්‍රෑන්ඩ් පාස්, කොටහේන යන පොලිස් බල ප්‍රදේශවලට මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයටම තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. පොලිස් වසම් 44ක ලංකාවේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මතුගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් හුදෙකලා කරලා තියෙනවා ආසාදිතයින් වාර්තා වෙච්ච නිසා. පාස් ප්‍රදේශයට ඇඳිරි නීතිය දැම්ම පවුල් 9ක් එකපාරට මේ අසනීපයි කියලා එක එක්කෙනා යන්න යනවලු. යන්නේ කොහෙද? ගෙදර තියෙන ඔක්කොම බඩු ටිකක් අරගෙන එක එක ඥාතින්න ප්‍රදේශ වලට නුවරට කෑගල්ලට එහෙම යන්න නෙමෙයි මේ ඇඳිරි නීතිය දාන්නේ චතුර. මේ එහෙම ගියාම මේ යන්නේ කවුද? එක ආසාදිතයෙක් අරගෙන ගියා නම් ඒ අරගෙන යන්නේ අර කොවිඩ් එක තමයි යන්නේ. නිවටකමක් එහෙම නැත්තම් මේක මේ බය අඩුකමක් නැත්තම් තමුන්ට ලැජ්ජා විය යුතු කාරණයක් නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට චතුර 2021 අවුරුද්දේ අවසාන කාලයේ වෙනකම්ම කොවිඩ් එක ඉන්න වෙනවා. ඉතින් එතකල් කාලයක් රටක් එක දිගටම වහලා තියන්නත් බෑ. ඉතින් ඒක නිසා මේවා ඔක්කොටම අපි මූණ දෙන්න වෙනවා ඉදිරියේ තියෙන අභියෝග වලට. සේෆ්ගාඩ් hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. COVID-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ලොව සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව බොහෝ ඉදිරියෙන් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. COVID-19 වසංගත තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයට අද එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා. එහිදී ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන්. කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා පිහිටවා තිබෙන කාර්යසාධක බලකාය මාදක පුවත්පත වාර්තා කළ තිබුණා මාස 2කටවත් කැඳ වී නැති බව. ඒකෙන් කියන්නේ දෙවනි අවදානම පිළිබඳව මා හිතන ආණ්ඩුව පමණක් නෙවෙයි සමාජයක් විසින් ඒ පිළිබඳ දැක්විය යුතු ආරක්ෂිතභාවය සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳවට්ටවා තිබුණා. සමාජ ඒකරාශී වීම පිළිබඳ ඔබතුමිය දාලා තියෙන නිර්ණායකයක් අඩුම තරමේ මීටරයක දුරින් සිටිය යුතුයි කියලා. පාර්ලිමේන්තුවේත් අපි මීටරයක දුරින් නැහැ. ඔබතුමිය කිව්ව එක සමාජයට මොකද අදාළ නැහැ. ඒක පෞද්ගලික තැනක් වගේ කමක් නැහැ කාටකින් නේද? එක් කම්පැනියක් වගේ නේද? කොහොමත් ගැසට් එකේදී නීති සම්පාදකයා අදහස් කරේ පිට පරිශ්‍රයන්. ඒ කියන්නේ ඇතුලේ පරිශ්‍රයන් නෙවෙයි. ඇතුලේ පරිශ්‍රයන් නෙවෙයි. මේ මහජනයා ගැවසෙන පිට පරිශ්‍රයන් කියන එක. ඔබතුමීට මතක ඇති මේ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් කියන බෙහෙත ගැන ඒ වගේ මේකට ආදේශ කරන තවත් බෙහෙතක් තිබෙනවා ප්ලැකනිල් ගැන උසුළු විසුළු රසක් කරා. එතකොට මේ බෙහෙත් වර්ගවල නම් කියලා මේ උත්තරීතර සභාවේ විහිළු තහළු කරන අතරතුර ඒ බෙහෙතම අනුමුම් කරනවා කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාරය සඳහා මේ ගල්ගමුවේ. ඒ විතරක් නෙමෙයි. තවත් මිලියන 30ක් වටිනා ටෙස්ට් කිට්ස් අන්න එයාපෝට් එකේ හිර වෙලා ගබඩා කාමරේ තියෙනවා. හරි. ඉතින් බොරු නම් ඔබතුමිය අමතක කළා දාන්න. හරි බොරු නම් සමා වෙන්න. වැරද්ද හදාගන්න හැදෙන්න කියන්නේ. මම ඔබතුමියට කිව්වහම මුව ආවරණ ලබා දීම වැදගත් කියලා. ඔබතුමිය මොනවද කිව්වේ? නෑ ඒවයින් වැඩක් නෑ. යෝජනාවක් කරනකොට එක පාරට මේ යෝජනාවට දාන්න එපා මේ දේශපාලන පාටක්. මොකෝ පක්ෂයක් බලලාද මේ කොරෝනා හැදෙන්නේ? ඒ වගේම විපක්ෂ නායකතුමා කිව්වා ප්ලැකනිල් පිළිබඳ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් පිළිබඳ එතුමා ප්‍රකාශ කරපු නිසා මේ සභාවේ ඉන්න ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට මට ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතුයි. විශේෂයෙන්ම එතුමා ඊටාම සාවද්ද ප්‍රකාශයක් කරනු ලැබුවේ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් කියන ඖෂධය අද රජයේ රෝහල් වල ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ රුමටොයිඩ් ආතරයිටිස් කියන ආතරයිටිස් රෝගයට ලබා දීම සඳහා. ඒක නිසා ගල්ගමුව විතරක් නෙමෙයි මේ රටේ සියලුම රෝහල් වල විශේෂඥ වෛද්‍යවරු කායික රෝග විශේෂඥ වෛද්‍යවරු මේ කියන ඖෂධ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ලබා ගන්නවා. ඒක ලබා ගන්නේ මේ කොරෝනා මර්ධනයට නෑ. ඒක අපේ නැෂනල් ප්‍රොටෝකෝල් එකේ කොහෙවත් නෑ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් දෙන්න ඕන කියලා. නතුම ඖෂධ ගැන කතා කරන්න කියලා දෙවෙනි වතාවට ජනතාව නොමග යවුවයි. අනුර කුමාර දිසානායක මැතිතුමා සඳහන් කළ කරුණක් පිළිබඳව මම සඳහන් කරන්නට අවශ්‍යයි. කොවිඩ් මර්ධන ජාතික ව්‍යාපාරයේ පළවෙනි රැල්ලෙන් පසුව මාස ගණනක් යනතුරු රැස්ුනේ නැtei කියලා එතුමා කිව්වා. අවම වශයෙන් සතියකට වතාවක් රැස් වෙලා තිබුණා. ඒ වගේම මූණට මූණ හම්බුනේ නැති වුණත් ඔවුන් තාක්ෂණය මගින් සෑම වැදගත් කාරණයකදීම ඉතාම කාර්යබහුල පුද්ගලයන් මේ සෑම කෙනෙක්ම දිනපතා දත් උහුමාරු කර ගැනීම සහ අදහස් උහුමාරු කර ගැනීම සිදු කරලා තිබෙනවා. වසංගත රෝග විද්‍යාඥයන් කියනවා නම් මේක තාම සමාජගත වීමක් සමාජ මට්ටමේ පැතිරීමක් නැහැ. ඒක මතය. හැබැයි වසංගත රෝග විද්‍යාඥයන් කිව්වොත් නෑ මේ රෝගය සමාජගත වෙලා තියෙනවා කියලා එදාට ආණ්ඩුව කියන්නේ නෑ මේක සමාජගත වෙලා නෑ කියලා. අපි මේ මතයට මුහුණ දීලා අපි ඒකට පාලනය කරන්න පුළුවන් අවශ්‍ය කටයුතු මේ රටේ නිර්මාණය කරනවා. මම මේ දීවර ශ්‍රේෂ්ඨය දන්න හැටියට මේ දීවර ශ්‍රේෂ්ඨය හරහා තමයි මේ ලංකාවට මේ කොරෝනා වසංගතය යන්නේ. මේ වරාය 21 ගමට යනවා, නගරයට යනවා, කුඩා ගම්මාන වලට යනවා. තහනම් කරන්නේ නෙවි. වරායවල් දින දෙකකට නතර කරන්න, ලොක්ඩවුන් කරන්න. තදින් ක්‍රියාත්මක කරන්න අපේ දීවරු කියන දේ අහන්න. මුළු ලංකාවට මේ දේ හරියට ක්‍රියාත්මක නොකරොත් අනිවාර්යෙන් මේ වසංගතය නතර කරන්න බැරි වෙනවා. මාව ජනාධිපති කොමිසමකටත් ගෙනිච්චා. මොකටද නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහල බාරගත්තට. අද ඒක තමයි පාවිච්චි කරන්නේ ප්‍රධානම කොවිඩ් මධ්‍යස්ථානය විදියට. අද සුවසැරිය. ඒ සුවසැරිය ගිලන් රථයේ ගේන වෙලාවේ GM කිව්වේ මොකද ගල් ගහන්නේ කිව්වා ඔක. ඕකේ මැලේරියා එනවා කිව්වා. ඕකේ රෝග කට්ටිය එනවා කිව්වා. ඔබතුමා ගේන්න හැදුවේ තනිකරම ඉන්දියන් අය ඒ සුවසැරියට ගෙනල්ලා වැඩසටහන කරන්න හිටියේ. නැත්නම් මොකද? එහෙම තමයි කරන්න ගියේ.
එහෙම තමයි කරන්න ගියේ. අපි කෑ ගහලා තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගත්තේ. නැත්තම් කොහෙද? නැත්තම් ඉන්දියන් කාර්යය මෙහෙ රෝ එක ඇවිල්ලා මෙහෙ කරන්නේ නැ වැඩේ. අපිට තිබුණේ ඇඳන් 150යි මට මතක විදිහට රෝවන රෝගීන්ට ප්‍රතිකාර කරන්න IDH එකේ ජනවාරි වෙනකොට. හැබැයි ඔක්තෝබර් මාස වෙනකොට අද ඇඳන් 3500ක් රෝගීන්ට ප්‍රතිකාර කරන්න අපි සකස් කරගෙන තියෙනවා. අද වෙනකොට රෝහල් 30ක් අපි සූදානම් කරගෙන තියෙනවා. අද වෙනකොට අපි PCR පරීක්ෂණ 8000ක් කරන්න පුළුවන් තරමට පරීක්ෂණාගාරවල කටයුතු අපි වැඩි කරගෙන තියෙනවා. මං හැම වෙලේම කියන්නේ මේක ලෝකයේත් එක්ක බලන්න ලෝක තත්ත්වයක් ගෝලීය වසංගත තත්ත්වයක්. ඒ තත්ත්වයකදී ලංකාව ඉන්නේ ගොඩාක් ඉදිරියේ. දිනක් තුළ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන ඊයේ වාර්තා වුණා. ගෙවුණු පැය 24 තුළ ලොව හඳුනාගෙන ඇති ආසාදිතින් ගණන 4,78,057ක්. ඒ අතර යුරෝපයේ වසංගත ව්‍යාප්තිය යළිත් ඉහළ යමින් පවතිනවා. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 4 කෝටි 20 ලක්ෂ ඉක්මවා තිබෙනවා. ලොව පුරා සිදුව ඇති මරණ ගණන 11 ලක්ෂ 43,000කට අධිකයි. කොවිඩ් දෙවන රැල්ලට දරුණු ලෙස ගොදුරු වී ඇති ප්‍රංශයේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියනයකට ආසන්නයි. ඊයේ එරටින් නව ආසාදිතයන් 41,622 දෙනෙක් හඳුනා ගැනුණා. ප්‍රංශයේ දෛනික ආසාදිතයන් ගණන 40,000 ඉක්මවා ගියේ පළමු වරටයි. මෙම තත්වය නිසා ප්‍රදේශ රැසකට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. අයිස්ලන්තය, එස්තෝනියාව, සැන් මැරිනෝ ඇතුළු රටවල් කිහිපයක් හැර සෙසු යුරෝපා රටවලින් දෛනිකව ඉලක්කම් 3ක සංඛ්‍යාවකින් ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙනවා. පෘතුගාලයේ උතුරුදිග කලාප 3ක් අර්ධ වශයෙන් වසා දැමීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. ස්පාඤ්ඤයෙන් ඊයේ වැඩිම දෛනික ආසාදිතයන් ගණන වාර්තා වූ අතර එම සංඛ්‍යාව 20,986ක්. ඇමරිකාවේ වෛරස ව්‍යාප්තිය යළි උග්‍ර කරමින් ඊයේ එරටින් නව ආසාදිතයන් 70,846 දෙනෙක් වාර්තා වුණා. ගෙවුණු පැය 24 දී එරට සිදු වූ කොවිඩ් මරණ ගණන 925ක්. ප්‍රති වෛරස ඖෂධයක් වන රෙම්ඩිසිවිර් කොවිඩ් රෝගීන්ට ලබා දීම සඳහා ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන ආයතනයේ පූර්ණ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වෙනවා. එම ආයතනය කොවිඩ් ප්‍රතිකාරයක් සඳහා අනුමැතිය ලබා දුන් පළමු අවස්ථාවද මෙයයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මෙම ඖෂධය ලබා දී තිබුණා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පසුගියදා නිවේදනය කළේ කොවිඩ් ආසාදිතයෙකු මරණයෙන් ගලවා ගැනීමට රෙම්ඩිසිවිර් ඖෂධයට ඇත්තේ ඉතා සුළු හැකියාවක් බවයි. කොවිඩ් වසංගතයෙන් තවමත් ලොව දෙවනුවට වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ඉන්දියාවටයි. එරටින් වාර්තා වන දෛනික ආසාදිතයන්ගේ කැපිපෙනෙන අඩුවක් ඇති නමුත් එළඹෙන ආගමික උත්සව සමයෙන් පසුව ආසාදිතයන් යළි ඉහළ යනු ඇතැයි විශේෂඥයන් අනුතුරු අඟවනවා. 20වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 3/2කට වැඩි බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා. සමගි ජන බලවේගයෙන් තේරීපත් වූ විපක්ෂ මන්ත්‍රීවරු 8 දෙනෙකුද එයට සහාය දැක්වීම විශේෂත්වයක්. රවුෆ් හකීම් මහතාගේ පක්ෂය නියෝජනය කරන සිව් දෙනෙකු සහ රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය නියෝජනය කරන දෙදෙනෙකුද ඒ අතරට අයත්. 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය අවසානයේ ඊයේ රාත්‍රී 7:30ට දෙවන වර කියවීමේ ඡන්ද විමසුම විද්‍යුත් ක්‍රමයකට පැවැත්වුණා. එහිදී 20 වන සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. පාර්ලිමේන්තුවේ දැනට මන්ත්‍රීවරු පත්ව සිටින ආසන 223න් කතානායකවරයා හැර මන්ත්‍රීවරු 222 දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිව තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද විමසුමට සහභාගී වූයේ නැහැ. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ ඉතිරි මන්ත්‍රීවරුන් 148 දෙනා සමග විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු 8 දෙනෙකු 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. මෙලෙස 20ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 8 දෙනෙක්. සමගි ජන බලවේගයෙන් තේරීපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හැර ඔහුගේ පක්ෂය නියෝජනය කරන නසීර් අහමඩ්, ෆයිසල් කාසිම්, මොහමඩ් හාරිස් සහ එම්.එස්. තෞෆීක් යන මන්ත්‍රීවරු සිව් දෙනා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. එමෙන්ම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂය නියෝජනය කරන ඉෂාක් රහුමාන් සහ අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන් දෙදෙනාද 20ට පක්ෂව ඡන්දය ලබා දුන්නා. මීට අමතරව මනෝ ගණේෂන් මහතා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයාද 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියද 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයක්. පසුගියදා 20 වන සංශෝධන පනත් කෙටුම්පත දැඩි ලෙස විවේචනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඒ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර් ඉන්දුනිල් මහතා 20ට පක්ෂව ඡන්දය දුන් නසීර් අහමඩ් මන්ත්‍රීවරයාට රුපියල් 20ක මුදල් නෝට්ටුවක් දිගු කරන ආකාරය මන්ත්‍රීවරයෙක් සිය ජංගම දුරකථනයෙන් මෙලෙස පටිගත කර තිබුණා. කරන්නේ
ඉන් පසුව සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම හෙවත් කාරක සභාව අවස්ථාව ආරම්භ වුණා. එහිදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් 20 වන සංශෝධන පනත් කෙටුම්පතට වගන්ති 57ක් එක් කරනු ලැබුව අතර පනත් කෙටුම්පතේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව වගන්තියට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. ඒ අනුව පැවති ඡන්ද විමසුමේදී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව වගන්තියට පක්ෂව ඡන්ද 157ක් හිමි වූ අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 64ක් පමණයි. දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී 20ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ දිගමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මුෂාරෆ් මහතා මෙහිදී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයක්. මෙහිදී තුන්වන වර කියවීමෙන්ද 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණා. පක්ෂව ඡන්ද 156යි විරුද්ධව ඡන්ද 65යි. ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් බව දන්වනු කැමැත්තෙමි. මේ අනුව පාර්ලිමේන්තුවේ සම්මත වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන්දබීමෙන් පසු එය වළංගු නීතිය බවට පත්වනවා. මෙම සංශෝධනයත් සමග ව්‍යවස්ථාමය වෙනස්කම් කිහිපයක්ම සිදු වනවා. අගවෙනසුරු ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරුවරුන් අභ්‍යාචනාධිකරණ සභාපති සහ එහි වෙනසුරුවරුන් නීතිපති පොලිස්පති විගණකාධිපති සහ ඔම්බුඩ්ස්මන් යන රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයන් පත් කිරීම මින් ඉදිරියට පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණවලට යටත්ව ජනාධිපතිවරයා වෙත පැවරෙනවා. අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් මත සිදු කළ යුතු යනුවෙන් 19 ඇතුළත් කර තිබූ වගන්තිය අහෝසි වන අතර ඒ අනුව ජනපතිට අගමැතිවරයා සහ ඇමතිවරුන් තම අභිමතය පරිදි පත් කිරීමට බලය පැවරෙනු ඇති. එමෙන්ම යම් අමාත්‍ය දුර විෂයක් තම යටතේ තබා ගැනීමටද ජනාධිපතිවරයාට බලය හිමි වනවා. මෙතෙක් තුනක්ව පැවති මැතිවරණ කොමිසමේ සමාජිකයන් සංඛ්‍යාව 5ක් ලෙස සංශෝධනය කර තිබෙන අතර ජනපතිට එම සමාජිකයන් පත් කිරීමටත් ඉන් අයෙකු සභාපති ලෙස පත් කිරීමටත් බලය පැවරෙනවා. පාර්ලිමේන්තුව පත් වී වසර 4 ගත වනතුරු පාර්ලිමේන්තුව විසිරුවා හැරිය නොහැකි බවට වූ 19 වගන්තිය සංශෝධනය කර පාර්ලිමේන්තුවට වසර 2 සම්පූර්ණ වූ පසුව ඒ විසිරුවා හැරිය හැකි ලෙසට ජනපතිට බලය පවරා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මින් ඉදිරියට අහෝසි වන අතර ස්වාධීන කොමිෂන් සභාවලට සමාජිකයන් පත් කිරීමට තිබූ අයිතියද අහෝසි වී යනු ඇති. ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව හඳුන්වා දී තිබෙනවා. ද්විත්ව පුරවැසිභාවය ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කිරීමට නුසුදුසුකමක් ලෙස පැවති බාධාවද ඉවත් කෙරුණා. දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීමේ බලය 20 වන සංශෝධනය මගින් කැබිනට් මණ්ඩලය වෙත පැවරෙනවා. මේ අතර මෙතෙක් 11ක්ව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 17ක් දක්වාත් 12ක්ව පැවති අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 20ක් දක්වාත් ඉහළ නැංවීම 20 වන සංශෝධනයෙන් සිදු කෙරෙනු අතර එම පත්කිරීම සිදු කිරීමේ බලධාරියා වශයෙන් ජනාධිපතිවරයාව නම් කර තිබෙනවා. කෙසේ වෙතත් 19 වන සංශෝධනයෙන් ජනපති දුර කාලය උපරිම වසර 5ක් ලෙස සහ උපරිම වාර ගණන 2ක් ලෙස පනවා තිබූ සීමාවත් කැබිනට් අමාත්‍ය දුර ගණන උපරිම 30ක් සහ නියෝජ්‍ය අමාත්‍ය දුර ගණන උපරිම 40ක් වශයෙන් පනවා තිබූ සීමාවත් නොවෙනස්ව තැබෙනු ඇති. මීට අමතරව සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු යෝජනාවක් 20 වන සංශෝධනයට ඇතුළත් කර නැහැ. 20 වන සංශෝධනය සම්මත වූ පසු මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් පිටතට පැමිණ පළ කළේ මෙවන් අදහස්. විපක්ෂයන් කරන චෝදනාවක් තමයි ඔබතුමා මේ සල්ලි වලට තමයි මේ තීන්දුව ගත්තේ කියලා. පිස්සු අපිට සල්ලිත් ඕනේ පොසිෂනුත් ඕනේ. අපි තීරණය ගත්තේ මේ රට හැදියටම ඉදිරියට ගෙනියන්න ජනාධිපතිතුමා පිළිගන්න. ඒක මම මගේ හිතට එකක වරද සාක්ෂියට අනුව ගත්ත තීරණයක්. අපිට ඕන බලයක් තියෙන ජනාධිපති කෙනෙක් රටක අඩුම ගානේ Taman යටතට මේ ආරක්ෂක අමාත්‍යාංශයේ කියන දේවත් ගන්න බැරි ජනාධිපති කෙනෙක් මොකටද අපිට මේ රටේ? මේ රටේ මිනිස්සු මේ විශ්වාසයක් දීලා සිස්ටම් චේන්ජ් කරන්න කියලා දැන් ගෝඨාභය මහත්තයට ඡන්දෙ දුන්නානේ. ඉතින් මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු වලට මොකද එතකොට දැන් වෙන්නේ? එතකොට මේ රටේ ජනාධිපති අපේ ජනාධිපති නෙමෙයිද? දැන් ඔබතුමියට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න හදන්නේ පක්ෂයෙන්. මොකක්ද විනය පරීක්ෂණ කරපු දින් එතනට ආවහම අපි ඒකට මුහුණ දෙමු. දැන් මේකේ හැමදාම ගෝඨාභය රාජපක්ෂ මේක බදාගෙන සදාකල් තියන් ඉන්න දෙන්නේ නෑනේ. තව කෙනෙක් හෙට අනිද්දා තව අවුරුදු 5කින් ජනාධිපති වෙන්න පුළුවන්නේ. ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙන්න පුළුවන්නේ. එතුමා එතකොට ඇවිල්ලා කියනවද නෑ මට එපා මේ බලය. එතකොට එතුමා මේ ජනතාවට දෙන පොරොන්දු ඉටු කරන්නේ කොහොමද? මේකට මම එකඟයි මේ රට ඉදිරියට යන්න ඕන. ඇමතිවරයා සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවද මේ දවස්වල? නෑ එහෙම ගොතන නෑ. දැන් සජිත් ප්‍රේමදාස මහතා කතා කළා මොකද ඇහුවේ? ඡන්දේ දුන්නයින් පස්සේ ඔබතුමියගේ. එතුමාගේ කිසි මේ මොකද එතුමාට මම දන්නලා ගියේ. එතුමා එපා කිව්වේ නැද්ද? එතුමා එපා කිව්වා. ඔබතුමිය වගකීමෙන්ද කියන ඔබතුමිය මුදලට විකුණුන්නේ නෑ. මට සල්ලි ඕනේ නෑ. මොකටද මට සල්ලි? මට සල්ලි දෙන්න. මුදලට ගිය කට්ටිය කවුද කියලා හෙළි වුණා. වඳ කොත්තු පාස්කුන් සහරාන්ලා ඒ කට්ටිය ඔක්කොම දැන් අර පැත්තට ගිහිල්ලා තියෙනවා. දැන් ඒ නිසා දැන් අන්තවාදීන්, ජාතිවාදීන්, ත්‍රස්තවාදීන් ඔක්කොම එකතු වෙලා මේ රටට වින කරන ඒකාධිපති විශ්ව සම්මත කරගත්තා. සල්ලි දෙන්න කොමනා නෑනේ. මොකද හොඳ සංශෝධනයක් එනකොට හැමෝම ඉතින් ඡන්ද දෙන්න කැමති අය එකතු වෙනවා. ඒගොල්ලන්ගේ නායකයන්ගේ බලපෑම් නොතකා. ලැජ්ජ වෙනවා විමල් වීරවංශලාගේ කොන්ද ගැන කට වහගෙන මම හිතන කනේ පාරක් කාපු නිසාද කියලා හිතන්න බෑ. විජේදාස රාජපක්ෂ රෙදිය දන් ඉන්නවද
මොනවද කියලා අහන්න කැමති. දුර වික්‍රමනායක මහත්තයලා මම හිතන දේශපාලනය නොකර ඉන්නේ කීට වඩා හොඳයි. මොකද සිංහනාද දාලා අන්තිමට බලු කේන්ද්‍රීයකින් තමයි අවසන් වුනේ. සාෆිලා වඳ කොත්තු ඔක්කොම දැන් මේ පැත්තේ ඉන්නේ. අපි සාපිලා ගත්තේ නෑනේ. සාපි පාර්ලිමේන්තුවේ නෑනේ. සල්ලි වලට ගන්න ඕනේ නෑ විපක්ෂේ. ඇයි අපිට 150ක් හිටියනේ. ඉතින් වැඩියත් එක්ක හිටියනේ 156ක් හිටියනේ. ඒ කියන්නේ අපේ മന്ത്രിවරු ටික ඒ පැත්තට ගියේ නැත්නම් ඔවුන්ට 3-2ක් නැහැ. නෑ මුස්ලිම් ඡන්ද නැති වුණත් අපිට 150 තිබිලා තිබුණේ. නමුත් ඒ අයත් ඡන්දේ දුන්නා. ඉතින් ඒක ගැන අපි සතුටු වෙනවා. දැන් අදින් පස්සේ මේ පාර්ලිමේන්තුවෙ එන්න ඕනේ නැහැ. මේක බුල්ඩෝසර් කරලා දාලා මෙතන ඔය මොන හරි බඩේ රූටියක් හරි මොකක් හරි හිටවන හරි. මොකද පාර්ලිමේන්තුවේ බලයක් නැහැ අදින් පස්සේ. පාවල දුන්නනේ ඔබතුමාලාගෙන් කට්ටියම. එක්සත් ජාතික පක්ෂයෙන් ආපු සුජාත සමගි ජන බලවේගයේ සියලු දෙනාම මේකට විරුද්ධව ඡන්ද දුන්නා. දැනත් අපේ පක්ෂේ නෙමෙයිනේ. මුස්ලිම් මන්ත්‍රීවරු ගත්ත විදිහ අපි දන්නවනේ. සල්ලි වලට, ඇමතිකම් වලට, වරප්‍රසාද වලට, වරදාන වලට. දන්නවා අන්තවාදීන්ගේ තත්ත්වයන් මොනවද කියලා. අන්තවාදීන් හැටියට හිටපු කණ්ඩායම් වල සහයෝගය අපි ඉල්ලුවෙත් නැහැ ලබා ගත්තේ. විපක්ෂෙන් නම් චෝදනා කරන්නේ මිලදී අරගත්තයි කියලා. මේක සාමාන්‍ය දෙයක් නේ. අපිට මේ අපේ මුස්ලිම් සහෝදරයෝ අපිට ගහලා එලවන්න බෑ. අපේ දමිළ සහෝදරයෝ අපිට ගහලා එලවන්න බෑ. අවසානයේ විපක්ෂයට සටන් පාඩ නැති වෙච්ච සාධනීය 20 වෙනි සංශෝධනයක් තමයි අද සම්මත වුණේ. 20 වන ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජනබලවේගය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අතර අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 22 දෙනෙකු අද රැස් වී එම පක්ෂයේ මහලේකම්වරයා වෙත ලිපියක්ද බහර දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මේ න්‍යාය පත්‍රයේ කොටසක් විදිහට ඉඳලා තියෙනවා. අපි දැක්කා මේ පක්ෂයේ අභිනවයෙන් පත්වෙච්ච නියෝජ්‍ය නායකතුමාගේ ප්‍රකාශය. අපේ മന്ത്രിවරයා පත් කරන්නේ මේ 20 වෙනි සංශෝධනයේ සම්මත වුණාට විවාදයෙන් පස්සේ. මොකද මේ ප්‍රකාශය කියවෙන්නේ? එක්සත් ජාතික පක්ෂයේ සැබෑ අරමුණ වෙලා තිබුණේ මේකට අනියමින් සහයෝගය ලබා දෙන්න. ජාතිවාදී අන්තවාදී මුල දුන්න කණ්ඩායම් එක්ක අත්වැල් බැඳගනිමින් නැවත ආණ්ඩු රැක ගැනීම සහ තනතුරු රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ පදව විශේෂයෙන් මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ අවධානය සහ කනගාටුව පත් වෙයි කියන කාරණේ විශ්වාසය අපිට තියෙනවා. හිටපු ජනාධිපතිතුමා ඔබතුමාට සහයෝගය දක්වුවද? එතුමා අපිට සහයෝගය දක්වුවේ නැහැ. එතුමාගේ දේශපාලන භාවිතාව සම්බන්ධව අපිට විශාල විවේචනයක් තියෙනවා. නමුත් එතුමාට කොන්දපණ තිබ්බා. ඒකට නම් රෙස්පෙක්ට්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ හිටපු ජනාධිපති. එතුමා තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට තමන්ගේ බලය අඩු කර ගැනීමට ලංකාවේ පළවෙනි වතාවට වැඩ කරපු නායකයා. තමන්ගේ බලය අඩු කරගන්න කටයුතු කරපු කෙනාට නැවත ඒ බලය ආපහු ජනාධිපතිවරයෙකුට පවරලා නැවත අත්නොමතික බලයක් ලබා දෙන්න මං හිතන්නේ කවුරුවත් අපි සීබුද්ධියක් තියෙන කවුරුත් පනතක් ගෙනාවු කෙනෙක් වැඩ කරයි කියලා. මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තිබිච්ච අර්බුදය ඒකයි. ඒ නිසා තමයි එතුමා දින කීපයකට කලින් ආණ්ඩුවේ නායකයින්ට විශේෂයෙන් අතිගෞරව ජනාධිපතිතුමාට ගෞරව අග්‍රාමාත්‍යතුමාට ලිඛිතව මේ පිළිබඳව දැනුම් දීලා එතුමා ඉන්න අපහසුතාවය පිළිබඳව එතුමාගේ අදහස් ටික ඉදිරිපත් කරේ. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස් වී 20 වන ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජනබලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මහලේකම්වරයා වෙත ලිපියක් යොමු කළා. අදාළ මන්ත්‍රීවරු තවදුරටත් පක්ෂය තුළ රඳවා ගන්නේ නම් ඒ පිළිබඳව සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමටද දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව මෙම ලිපියෙන් ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම පක්ෂ නායකයින් ලෙස රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ද පක්ෂ තීරණයට එරෙහිව ගිය අදාළ මන්ත්‍රීවරු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කරන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා තිබෙනවා. උත්තරීතර මණ්ඩලයේ තීරණය කරා පක්ෂ නායකයා ඇතුළු මන්ත්‍රී 5 දෙනාම ඒකමතික තීරණයකට එළඹිය යුතුයි යන ස්ථාවරය තමයි හිටියේ. නමුත් දැන් ඡන්දය ප්‍රකාශ කිරීම අනතුරු ඒක එහෙම සිදු වෙලා නැහැ. ඉතින් මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂයට පැහැදිලි කිරීමක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙම 4 දෙනාට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව මොන තැනකද තියෙන්නේ? පක්ෂ ලේකම් හැටියට ඒ පිළිබඳව මට අදහසක් දෙන්න බෑ. දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සිට ඊය ආණ්ඩුවට 20 වෙනි සංශෝධනය වෙනුවෙන් සහයෝගය ලබා දී අපේ පක්ෂයේ සන්ධානයේ විනය කඩපු අරවින්ද කුමාර් මන්ත්‍රීවරයාව අපි දැනටම අපේ සන්ධාන සිට නිරපායවලා අමාරයි. සමගි ජනබලවේග පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස් වෙලා ප්‍රධාන තීන්දුව 4ක් ගත්තා. පළමුවෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූ සියලුම මන්ත්‍රීතුමන්ලා අප පාර්ලිමේන්තු කණ්ඩායමෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිරපන්නට අපි කටයුතු කරනවා. දෙවනුව කතානායකතුමාට ලිඛිතව දැනුම් දෙනවා සමගි ජනබලවේග කණ්ඩායමේ අසුන් වලින් බැහැරව ඒ කණ්ඩායමට වෙනම අසුන් පනවන්නේ කියලා. ඒ වගේම ඒ සියලු දෙනාට නිත්‍යානුකූලව විනය පියවර ගන්නට අපි තියෙනවා.
පක්ෂය ඩයිනා ගමගේ මහත්මිය කියන්නේ එයා තමයි පක්ෂ අයිතිකාරයා. අපේ පක්ෂ නම් ඇයි මේක දාලා ගියේ? මේක නීත්‍යානුකූල පක්ෂයක්. මේක ජනතාවට අයිති පක්ෂයක්. ඔබතුමාලා විසින් පත් කරපු විශ්වාසවන්ත පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් සාමාන්‍ය පත් කර. නෑ විශ්වාසවන්ත කියලා නෑ. අපි කාන්තා නියෝජනයක් අපි යම් තීරණ ගන්න වෙනවා. ඒ අනුව අපි පත් කරලා තියෙනවා. මේ අතර ඩයනා ගමගේ මන්ත්‍රීවරිය 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට පක්ෂව ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ කළා. අද 69 ලක්ෂයක් එතුමාට ඡන්දය දීලා මේ රටේ ජනාධිපති හැටියට පත් කරලා අද්දක බැඳලා ගඟට විසික් කළා කියනවා පීනන්න කියලා. හරිද? මේ ගත්ත තීන්දුව මම ගත්තේ මේ රට ගැන හිතලා. මට අද සමහර වෙලාවට විනය පරීක්ෂණ පවත්වන්න පුළුවන් පක්ෂය තුලින් සමහර වෙලාවට දේවල් කරන්න පුළුවන්. හැබැයි මට රැට නිින්ද යනවා මේ රට කවදා හරි. මේ රට කවදා හරි මම ඒකත් මේ රටේ ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා මේ මගේ සහයෝගය එතුමාට මම දෙනවා මේ රට හදන්න ඉදිරියට යන්න. බොහොමත්ම ස්තුතියි. දේශපාලනේ ඉන්නවා දේශපාලන ගණිකාව. ඒ පැත්තෙන් මේ පැත්තට එන මේ පැත්තෙන් ඒ පැත්තට එන එහාටයි මෙහාටයි පලින පිරිසක් ඉන්නවා. තමන්ගේ ජාතිය විකුණලා දේශපාලනයට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජාතියට අගෞරවය කරලා ඒ පැත්තටයි මේ පැත්තටයි යනවා. මුදල් වලටයි සමහරක් වෙලට තව මස් කෑල්ලක් ඇමති කෑල්ලක් වගේ දෙයක්ත් ලැබෙන්නත් පුළුවන්. පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් සාක්ෂි විමසීමට ජනාධිපති කොමිසම අද තීන්දුව කළා. ඇය අද දෙවන දිනටත් පාස්කු කොමිසම හමුවට ඉදිරිපත් කරනු අතර එම සාක්ෂි විමසුම මාධ්‍යට විවෘත කෙරුණේ නැහැ. පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරන් හෂිම්ගේ බිරිඳ ඊයේ පළමු වරට ජනාධිපති කොමිසමට කැඳවුවා. නමුත් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයේ නීතිමය කටයුතු සිදුවන බැවින් කොමිසමේදී ඇයගෙන් සාක්ෂි විමසිය හැකිද යන්න පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව ගැටලුවක් මතු කළ අතර ඒ නිසා ඊයේ ඇයගෙන් සාක්ෂි සටහන් කරගෙනුනේ නැහැ. ඇයගෙන් සාක්ෂි සටහන් කරගන්නේද නැද්ද යන තීන්දුව පසුදින ප්‍රකාශයට පත් කරන බවයි කොමිසම ඊයේ ප්‍රකාශ කළේ. සයින්ද මර්දු පිපිරීමෙන් දිවි ගලවාගත් ඇය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ එතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරි රඳවා සිටියා. එම රඳවුම් නියෝගයේ කාල සීමාව අවසන් වීම නිසා ෆාතිමා හාදියා ඊයේ පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර ලබන මාස 4 වෙනිදා තෙක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. එමෙන්ම අධිකරණයේ නියෝග කළේ සැකකාරිය අද ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙසයි. එනුව අද ඇය බන්ධනාගාර නිලධාරීන් විසින් කොමිසම වෙත රැගෙන එනු ලැබුවා. එනුව ජනාධිපති කොමිසම තීරණය කළේ ෆාතිමා හාදියාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කිරීමටයි. කෙසේ නමුත් එම සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත කෙරුණේ නැහැ. මෙතර සහරන් හෂිම් ඇතුළු අන්තවාදීන් පවත්වාගෙන ගිය නුවරඑළිය පුහුණු කඳවුරකට පුද්ගලින් ප්‍රවාහනය කළ වෑන් රථයක් මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ටාශය ඊයේ සොයාගෙන තිබෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බහරේ සිටින මුහම්මදු හනිෆා මුහම්මදු අක්‍රමණ මැතා එම රථයෙන් නුවරඑළිය පුහුණු කඳවුරට පුද්ගලින් ප්‍රවාහනය කර තිබ බවයි පොලිසිය පවසන්නේ. මෙම වෑන් රථය නුවර ප්‍රදේශීය වාහන අලෙවි කිරීමේ ස්ථානයක මාස 3ක් පමණ තිබුණද අලෙවි නොවීම හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ සමන්තුරේ ප්‍රදේශයේ වාහන අලෙවි කිරීමේ ස්ථානයක් වෙත එය ගෙන විද්දමා තිබෙනවා. එහිදී ඉකුත් සැප්තැම්බර් 4 වෙනිදා එම රථය වත්මන් හිමිකරු මිලදීගෙන ඇති බවයි හෙළි වී ඇත්තේ. රථය මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ටාශය විසින් කාතන්කුඩි පොලිසියට බහර දී තිබෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. ප්‍රදේශ රසක රන්මාල සොරකම් සහ යතුරු පැදි පැහැර ගැනීම සිදුකොට අධිකරණයේද මගහරිමින් සිටි දෙදෙනෙකු ඊයේ හුංගම පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ජීවත් බෝම්බයක් මංකොල්ල කැරන්මාල යතුරු පැදියක් සහ මෝටර රථයක් සමගින්. පසුගිය දිනක මෙම සැකකරුවන් කාන්තාවකගේ රන්මාලයේ කොල්ල කරන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබූ අතර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හොරණ මීවන පලාන වැලිමිට හන්දිය ප්‍රදේශයේ සැරිසරමින් සිටි හිවරෙකු එම ප්‍රදේශවාසීන් විසින් අද මරා දමා තිබෙනවා. මාස කිහිපයක සිට මෙම ප්‍රදේශවාසීන් උග්‍ර හිවල් තර්ජනයකට මුහුණ දෙමින් සිටින අතර ඊයේත් එම ප්‍රදේශයේ පාසල් සිසුවෙක් හිවලෙකුගේ සභාකෑමකට ලක් වුණා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්.